අද අපි මහා අසරණ ජාතියක් බවට පත් වෙලා. හાર્ඩ්වෙයාර් නැහැ, ටෙලිෆෝන් නැහැ, කම්පියුටර් නැහැ, රෙදි නැහැ. සිවුරු බිස්නස් එක කරන්නේ උන්. සිංහලයට කියලා මොන කෙන්ගෙඩියක්වත් ඉතුරු වෙලා නැහැ. සෝමහාමුදුරුවෝ විදිහට තව අවුරුදු 5යි. අපිට ගැහුවා නෙමෙයි අත ගෑවා මතක තියාගන්න. අපි නිහඬව සිටියොත් අපිට තව අවුරුදු 5යි. සිංහල බෞද්ධයා විනාශයි. එදාට අපි මිය ගියාම අපේ දරුවෝ අපිට අපේ මිනිවල් වලට ගල් ගහයි. උඹලා එදා නිහඬව හිටපු නිසා තමයි අපේ මහ ජාතිය කියන ලේබලය ගැලවිලා අපි සුළු ජාතිය බවට පත් වෙන්නේ. සමහර පඬිතුයෝ කියනවා එහෙම කොහොමද වෙන්නේ? ඒක සිංහල බෞද්ධ රට. ඇෆ්ගනිස්තානයේ 100% හිටියේ බෞද්ධයෝ. අද ඒක බෞද්ධෙක්වත් නැහැ. බංගලාදේශයේ හිටියේ 100% බෞද්ධයෝ. අද ඒක බෞද්ධෙක්වත් නැහැ. ඉන්දුනීසියාවේ හිටියේ 100% බෞද්ධයෝ. අද ඒක බෞද්ධෙක්වත් නැහැ. අපිට වෙන්නේ ඒ ටිකයි. මතක තියාගන්න ඉල්ල. අපිට වෙන්නේ ඒ ටිකයි. එනිසා නුවන් බැල්ලන් තුඩාව මැතිතුමා ඇතුළු මේ මණ්ඩලය විසින් මේ වියත් මණ්ඩලය විසින් මේ තබපු පියවරට මගේ ආදරණීය අම්මේ තාත්තේ අනේ අපේ පොඩි හාමුදුරුවනේ ඔබලගේ ආශිර්වාදය ඔබලගේ ශක්තිය දහදහසකින් අපිට වැඩි කරලා දෙන්න අපේ පොඩි හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ සුද්දෝ බුරුදු පිටින් බුද්ධහම නද ගන්නවා. පොඩි හාමුදුරුවනේ ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයා කවුද? ටයිගර් වුඩ්ස්. ඔහු ගොල්ෆ් ක්‍රීඩකයෙක් පොඩි හාමුදුරුවනේ. ඔහු සතුව තියෙනවා ගුවන් යානා දෙකක් ඔහුගේ පෞද්ගලික පාවිච්චියට. ධන කුවේරේ අපේ අනුනායක හාමුදුරුවනේ. අද මොකද වෙලා තියෙන්නේ? අද බෞද්ධේ ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයාද බෞද්ධෙක් පොඩි හාමුදුරුවනේ. සත්‍යයයි. මේ ඡායාරූපයේ ඉන්නේ මෙහෙණින් වහන්සේ නම. මේ මෙහෙණින් වහන්සේ කොහෙද හිටියේ? කොහෙද ඉන්නේ? නේපාලේ. නේපාලේ ලොකු භූමිකම්පාවක් ආවා. දහදහස් ගණනක් භූමිකම්පාවෙන් හිස්ලූලු අත නැති වෙනකොට මේ ලස්සන මෙහෙණින් වහන්සේ අර විපතට පත්වෙච්ච මිනිස්සුන්ට උදව් කරනවා. මිනිස්සු හොයලා බැලුවා කවුද මේ? කවුද මේ? ඉන්දියාවේ රූප සුන්දරියක් වූ බාකන් මාගන් අද මහාන වෙලා. මහාන වෙලා. සත්‍ය ඒකයි. සත්‍ය ඒකයි. අපේ හාමුදුරුවනේ මේ විදිහට විදේශීය රටවල සුද්දෝ බුරුදු පිටින් බුද්ධහම වලද ගන්න. මේ ළඟදී කැලිෆෝනියාවේ විශාල පන්සලක් වෙන්දේසි වුණා. සුද්දෝ යන්නේ නැහැ අපේ හාමුදුරුවනේ පල්ලිවලට. මේක මිලදී ගත්ත අපේ සුදු මහත්තයෙක්. මේ සුදු මහත්තයා මේ පල්ලිය මිලදී අරගෙන අපේ හාමුදුරු කෙනෙකුට පූජා කරලා අද කැලිෆෝනියාවේ විශාලතම පන්සල බවට පත් කරලා තියෙනවා. සත්‍යම සත්‍යයි. එහෙ වැහෙනවා. මෙන්න ඔවුන්ගේ හස්තය අද මගේ රට දාලා ඉවරයි. තනමල්විල පදවිය ශ්‍රීපුර වාහල්කඩ කන්තලේ දිබුලාගල වගේ පැතිවලට ගියහම දැනෙන්නේ දැඩි වේදනාවක් අපේ හාමුදුරුවනේ. ගම් පිටින් හරවනවා. රුපියල් 5000ක් සිකුරාදට දෙනවා. ඉතුරු 5000 ඉරිදට පල්ලියට එන්න කියනවා ගන්න. හරවනවා.
ටකරමට වැසිකිලි පෝච්චියට පිටිපැකට්ටකට යාඥා කරනවා ලෙඩ රෝග සුව කරනවලු. යාඥාවෙන් ලෙඩ රෝග සුව කරන්න පුළුවන් නම් අර මහරගම පිළිකා රෝහලේ ඔච්චර සෙනග ඉන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ? අනේ මේ කොරෝනාව සනීප කරන්න කියලා අපි උන්ට කියමුකෝ අපේ හාමුදුරුවනේ. අපි තරමුකෝ. පට්ටපල් බොරු. අපේ හාමුදුරුවනේ. ඔය කියන යාඥාකාරයෝ මගේ අහිංසක දරුවන් අම්මලා තාත්තලව මංකොල්ල කනවා. අපේ ඉඩම් ටික අනිත්‍යව මංකොල්ල කනවා. අපිට අයියා මල්ලි එකට ඉන්න බෑ කොළඹ පැත්තේ. විකුණනවා ඉඩම සල්ලි බෙදා ගන්නවා යනවා කැලේට. පර්චස් පහේ අයියා මල්ලි අක්කා නංගි ආච්චි සීයා ඔක්කොම ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ කඩේකට ගියාම බඩුවක් ගන්න නෑ බඩු නෑ. මේ ඒක දන්නේ කොහෙද තියෙන්නේ? මේ කඩේ නැත්තම් අනිත් කඩේට ගිහිල්ලා බඩුව ගෙනල්ලා දෙනවා පින්නතුනේ. ඒක තමයි සත්‍ය. එනිසා පොඩි හාමුදුරුවනේ අපිට බොහෝ දේ වැරදිලා තියෙනවා. මේ වැරදිච්ච දේ නැවත හදන්නට අපිට උරුම දේ නැවත ඉල්ලන්නටයි මේ සම්මුතිය ක්‍රියාත්මක වන්නේ. උන්ගේ දෙයක් උදුර ගන්නට නෙවෙයි අපි මේ සටන් කරන්නේ. පින්නතුනේ පොඩි හාමුදුරුවනේ මෙන්න උන්ගේ හස්තය දාලා බුදුහාමුදුරන්ට අපහාස කරනවා. මේ මගේ අතේ තියෙන්නේ මේ නුවර ප්‍රදේශයේ තියලම ළඟදී දැන් අවුරුදු ගාණක් වෙනවා. ඒ ගත්ත කාන්තා ඇඳුමක් අපේ හාමුදුරුවනේ. මේ බ්ලවුසේ මොකක්ද අපේ හාමුදුරුවනේ මේ තියෙන්නේ? බුදුහාමුදුරුවෝ. මේ කාන්තා බ්ලවුසේ දෙපැත්තම තියෙන බුදුහාමුදුරුවෝ අපහාස කරලා. බුද්ධ රූපෙට අපහාස කරලා. පුංචි දරුවා අඳින ස්කිනී එක, පුංචි ගැහණු දරුවා අඳින ස්කිනී එක. බැලූ බැල්මට මෝස්තර සහිත කාන්තා ඇඳුමක් වගේ පේන්නේ අපේ හාමුදුරුවෝ. නමුත් හොඳට බලාපල්ලා පින්නතුනේ මේ ඔළුවේ හිටවලා තියෙන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ. බුද්ධ රූපේ ඔළුවේ හිටවලා අපේ හාමුදුරුවෝ. මේ ලංකාවේ මේ මගේ අතේ තියෙන්නේ ලංකාවට ගෙන ආපු ඉටිපන්දමක්. පදවියේ පැත්තේ අහිංසක අම්මලාට මේ ඉටිපන්දම දෙනවා රුපියල් 1000ක් එක්ක පත්තු කරන්න. මගේ බෞද්ධ අම්මලා රුපියල් 1000ට පෙරේත කමේ මේ ගෙවල් වල මේ ඉටිපන්දම් පත්තු කරනවා. මොකද්ද ඉටිපන්දමේ තියෙන්නේ? පොඩි හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ. දැන් ඉටිපන්දම දැල්ලනකොට බුදුහාමුදුරුවෝ කුමක් සිදුවන්නේ? පිච්චිලා අලු වෙලා දිය වෙලා යනවා. මේ ලංකාවේ මේ මගේ අතේ තියෙන්නේ මේ ලංකාවට ගෙනාපු කාන්තා සාරියක් පොඩි හාමුදුරුවනේ. දැන් පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා ඇති මූණන් යකාගේ බඩුවක් කොහෙන් හොයාගන්නවත් දන්නේ නැහැ කියලා. අවුරුදු ගාණක් අපවත් කරා වූ ගරු ගංගොඩවිල සෝම හාමුදුරුවෝ සමග මම මේ ගමනේ ගියා. හැබැයි කිසිවෙකුටත් මාව මරණයට පත් කරන්න බැරි වුණා තාම. දැන් කියනවා මේ බෑග් එක දීපන් රුපියල් ලක්ෂ 5ක් දෙන්න. උඹව මරනවා. මේ කතාව සරවැඩි යෝග නවත්තපන්. මා බිය වෙන්නේ නැහැ. මම මරණ මොහොතේ සතුටෙන් මිය යනවා පින්නතුනේ. මගේ ජාතියත් මගේ ආගමත් ආරක්ෂා කරන්නට මම යමක් කළා කියලා මං සතුටෙන් මිය යනවා. පොඩි හාමුදුරුවනේ. මේ නුවන් බැල්ලන්තුඩාව නීතිඥ මහත්තයා ඇතුළු මේ සිංහල දේශප්‍රේමී මේ සංවිධානයේ අරමුණ ඒකයි.
අපි ජීවත් වෙලා ඉන්නකම් ඔබ වහන්සේලා වැඩි වියට පත් වෙලා මේ රටේ මහා සංඝරත්නය බවට පත් වෙන තුරු මේ රට පවතින තුරු මේ රට සිංහල රටක් බව නැවත නැවත සපත කරනවා. සිංහලේ රට. අපේ හාමුදුරුවනේ අවුරුදු ගානක් ටෙලිකොම් ආයතනයේ කාන්තාව මේ සාරිය ඇඳක් දවසක් මේ වගේ දේශනයකට හුම්කම් දීලා මේ කාන්තාව මේ සාරිය වැලේ දාලා තියෙන වෙලාවේදී මේ කාන්තාවට මහ පුදුම දෙයක් පේනවා. කොහොමද? බුද්ධ රූපයක්. නෑ. අවුරුදු ගානක් ඇඳපු සාරිය එකපාරට බුද්ධ රූපයක් ආවේ කොහොමද? ඇස් දෙක පිහිදලා කාන්තාව බැලුවා සාරිය දිහා කුමක්ද ඇත්ත කතාව කියලා. බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වූ ඒ ශීර්ෂ සහිත බුදුරුව තමයි තායිලන්ත බුදුරුවක් තමයි මේ කාන්තා සාරිය දිස්වේ. දැන් ඔබ දොස් කියයි. මේ ගෑණි පොට්ට වෙලා හිටියද මෙච්චර ලොකු බුද්ධ රූපයක් දැක්කේ නැද්ද කියලා බනින්න එපා. ඇයි? ඊට සූක්ෂම ලෙස සාරියේ පොට්ටන ආකාරයට තමයි බුද්ධ රූපේ සකස් කරලා තියෙන්නේ. සාරියට හරියට දිගෑරියේ නැති වුණොත් බුද්ධ රූපේ පේන්නේ මොස්තරයක්. මේ ලංකාවේ මේ මගේ අතේ තියෙන්නේ පුංචි ප්ලාස්ටික් පවුඩර් පෙට්ටියක්. මූඩිය ගලවලා පවුඩර් ටික ගන්න තියෙන්නේ අපේ හාමුදුරුවනේ. පුංචි පවුඩර් පෙට්ටියක්. බොහොම සුවඳයි අපේ හාමුදුරුවනේ මූඩිය ගලවලා පවුඩර් ගන්න තියෙන්නේ. මේ ලංකාවේ මුස්ලිම් ඇත්තෙක් ළඟ තියලා ගත්ත පවුඩර් පෙට්ටියක්. මොකක්ද අපේ හාමුදුරුවනේ? බුදුහාමුදුරුවෝ. බුද්ධ රූපේ. මේවා දකින්නකොට මම කෑ ගහන එක වැරදිද? ඇයි මට ජාතිවාදී ආගම්වාදී කියලා මට බනින්නේ? මම මගේ ජාතිය ගැන කතා කරන්නේ නැත්තම් මම මගේ රට ගැන කතා කරන්නේ නැත්තම් පුරාවස්තු බුල්ඩෝසර් කරනකොට නිහඬව ඉන්නවා නම් මොකද්ද පොඩි හාමුදුරුවනේ අපේ යුතුයකම වගකීම? වාරියපොළ සුමංගල හාමුදුරුවෝ එදා කොඩිය බිම දැම්මහම සමහර තැන්වල කියවෙනවා වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට බැන්නලු සමහරු පිස්සෙක්. හැබැයි අද වීරේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ දහස් ගණනක් බිය වෙන්නට පැයෙන්නට එන්නට ඉදිරියට බිය නොවී ඉදිරියට එන්නට කාලය ලැබිලා තියෙන්නේ පොඩි හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ බොහෝ දේ තිබුණත් පෙන්වන්නට කාලය හරස් වෙලා තියෙන නිසා දේශනය අවසන් කරන්නට අපේ ගරුතර මහා සංඝරත්නය රැක ගැනීම පෝෂණය කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. අහන්න එපා පන්සලට ගිහිල්ලා බෝධි පූජාවට ගිහිල්ලා හොරෙන් ගිහිල්ලා බලන්න එපා පොඩි හාමුදුරුවෝ රැට වළඳනවද කියලා හොයලා බලන්න එපා. පොඩි හාමුදුරුවනේ ලෙඩට බේතක් හැටක් ගත්තද පොඩි හාමුදුරුවනේ අපෙන් මොනවද කරන්න ඕනි කියලා හොයලා බලපල්ලා. අනේ මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ මම දැක්කා මේ වේදිකාවට නගිනකොට අතේ පුංචි කාර් එකක් තියාගෙන ඉන්නවා පින්වතුනි. මට මහා වේදනාවක් ඇති වුණා. මම කැමති නෑ මගේ දරුවෙක්ව මහාන කරන්න. ඔබ කැමති නෑ ඔබේ දරුවෙක්ව මහාන කරන්න. ඒ වුණාට අපි හොයන්නේ පොඩි හාමුදුරුවන්ගේ වැරදි. එපා. මේ කහසිවුර දරාගෙන මේ ගරුතර මහා සංඝරත්නය කරන කැපකිරීම අනන්තයි අප්‍රමාණයි. ගරුතර මහා සංඝරත්නය රැක ගැනීම පෝෂණය කිරීම ආරක්ෂා කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. ඒ වගකීමෙන් අපි කාටවත් මිදෙන්න බෑ. හාමුදුරුවෝ අපේ පන්සල අපේ රැක ගැනීම පෝෂණය කිරීම ආරක්ෂා කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්.
පොඩි හාමුදුරුවනේ. ඔබ වහන්සේලා හරිම වාසනාවන්තයි පොඩි හාමුදුරුවෝ. ඇයි මං එහෙම කියන්නේ? ඔබ වහන්සේලා ඉතාමත්ම හොඳින් දැන් මේ වෙනකොට ත්‍රිපිටකය පරිශීලනය කරනවා පොඩි හාමුදුරුවනේ. අනේ හාමුදුරුවනේ. නායක හාමුදුරුවනේ, මගේ ජාතිය තාගමේ ප්‍රණාමය සුදත්ත හාමුදුරුවනේ. ඔබ වහන්සේ මේ කාර්යභාරය කිරීම මගේ ජාතියත් මගේ ආගමත් ආරක්ෂා කරන්නට සිංහල ජාතියට කරන මහා මහත් වූ සේවයක් අපේ හාමුදුරුවනේ. ඒ නිසා පොඩි හාමුදුරුවනේ, හොඳට ඉගෙනගෙන පණ්ඩිත හාමුදුරුවෝ කෙනෙක් වෙලා මගේ රටත් මගේ ජාතියත් ආගමත් ආරක්ෂා කරන්නට අද වගේ මේ ඓතිහාසික දිනයකදී සිංහලේ මේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ පණිවිඩය ඔබ වහන්සේලාට හදවත්වලට යොමු කරනවා හාමුදුරුවනේ. නායක හාමුදුරුවනේ, මීට අවුරුදු ගණනකට කලින් අස්ගිරිය පන්සලේ පොඩි හාමුදුරු 300කට පමණ මට මේ දේශනය කරන්න ලැබුණා. පුංචි පොඩි හාමුදුරු 300ක් මගේ දේශනය අහගෙන ඉඳලා හේරත් නැතිතුමනි, මේ පුංචි හාමුදුරුවෝ වගේ පොඩි හාමුදුරුවෝ නම මගේ ළඟට වැඩම කළා අහනවා, මහත්තයාට දරුවෝ ඉන්නවද? පොඩි හාමුදුරුවෝ කෙනෙක් මොනවද මගෙන් අහන්න යන්නේ? පුතේද දුවේද? පුතේ. මහත්තයාගේ පුතා දඟ වැඩ කරාම මහත්තයාගේ නෝනා බබාගේ අම්මා බබාට බනිනවා ගහනවා ඇති නේද? ඒ ගැව්වහම බැන්නාම ආදරේ ලබා ගන්න තාත්තා අම්මා මට ගැහුවා කියලා මහත්තයා ළඟට දුවගෙන එනවා ඇති නේද? එතකොට මහත්තයා පුතාව ආදරෙන් තුරුල් කර ගන්නවා ඇති නේද? මහත්තයෝ අපිත් පන්සලේ ඉන්නකොට පුංචි කමට පොඩි වැරදි කරනවා. එතකොට අපේ ලොකු හාමුදුරුවෝ ටිකක් කේන්ති ගිහිල්ලා අපිට බනිනවා. ඒ බැන්න වෙලාවට මහත්තයාගේ පුතාට වගේ ආදරේ ලබා ගන්න දුවන්න කෙනෙක් අපිට පන්සලේ නැහැ. පුංචි හාමුදුරුවෝ ගැස්සල කඳුළු එක බිමට පටන් ගත්තා. තමන්ගේ අම්මා තාත්තා අමතක කරලා, තමන්ගේ සහෝදරයෝ අමතක කළා, තමන්ගේ නෑදෑයෝ අමතක කළා. මේ කහසිවුරු දාගෙන ඉන්නේ කවුරු හින්දාද? අපි නිසා. ඒක කවදාවත් අමතක කරන්න එපා. හාමුදුරුවෝ අපේ, පන්සල අපේ, රැක ගැනීම පෝෂණය කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්, යුතුයකමක්. එසේනම් මාගේ වාක්මාලාව අවසන් කරන්නට ප්‍රථමයෙන් අපේ හාමුදුරුවනේ, මේ නුවන් මහත්තයා ඇතුළු පිරිස, සෙනේරුවන් මහත්තයා, නුවන් මහත්තයා, නෙම්සිරි මහත්තයා ඇතුළු සියලු දෙනා මේ කරන කර්තව්‍ය මං හොඳින් බැලුවා අපේ හාමුදුරුවනේ. මං බැලුවා අපේ හාමුදුරුවනේ, මේ අන්තර්ජාලය හරහා මොකක්ද මේකේ අරුත? අපේ හාමුදුරුවනේ, සමහර විට ඔබ වහන්සේලාවත් අහලා නැති එක්තරා සින්දුවක්. මේක කියන්නේ මහාචාර්ය සනත් නන්දසිරි මහත්මයා. පුදුමයි. මේවා ඇහෙන්නේ නෑ මේ සින්දුව. අනිවාර්යයි මහාචාර්යතුමනි. හොඳින් අහපල්ලා මේ සින්දුව. රට ජාති ආගම වෙනුවෙන් මේ කර්තව්‍යයන් හමුවේ අපි මේ සිදු කරන ව්‍යායාමය, මේ ව්‍යායාමය හමුවේ හරියටම මේක පොඩි හාමුදුරුවනේ, මේ ඉන්න සියලු දෙනාම සියලුම ජනතාවට කරන සින්දුවක් හැටියට, අදහසක් හැටියට මේ සින්දුවේ අරුත හොඳින් අහන්න. ඒ තරම් මහා හැඟුම්බර
වදන් පෙළක් තියෙන මේ සින්දුව ඔබ හමුවේ තබන්නම්. හොඳින් අහන්න. සිංහලයකු වී ඉපදීමෙන් කළේ පවක් වරදක් නම් මගේ දූ පුතුන් වෙනුවෙන් දඬුවම් විඳින්න සූදානම්. සිංහලයකු වී ඉපදීමෙන් කළේ පවක් වරදක් නම් මගේ දූ පුතුන් වෙනුවෙන් දඬුවම් විඳින්න සූදානම්. වංශ කතාවක උරුමය උත්තම දහමක නුවණ ලැබූ පනසිරවේ දීගවාපී නාගදීපයේ සේරුවිලේ උතුර දකුණ මට නොපේ. සිංහලයකු වී ඉපදීමෙන් කළේ පවක් වරදක් නම් මගේ දූ පුතුන් සිංහලයකු වී ඉපදීමෙන් කළේ පවක් වරදක් නම් මගේ දූ පුතුනේ නුඹලා වෙනුවෙන් සියලු දඬුවම් විඳින්නට අප සූදානම් පොඩි හාමුදුරුවෝ.